අපි ගෝඨගෝ ගමේ ඉන්නේ මේ අපි කතා කරන වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ෆූටා එක මෙතන විශාල පාගමනකින් සහභාගී වෙනවා ආචාර්යවරුන් අපේ පිටිපස්සේ තියෙන මහජන විශ්වවිද්‍යාලය මෙතනට පහුගිය දවස් ටිකේම ආචාර්ය මහාචාර්යවරු ආවා සහ මෙතන ඊටාම ගැඹුරු දේවල් වගේම විවිධ දේවල් මෙතන විවිධ පුද්ගලයන් ඉන්නවා හැබැයි පහුගිය දවසක දෙරණින් කොළඹ ගාලු මූදුර තියෙන බීච් පාටි එකක් විදියට මහේෂ් ජොනි කරපු වැඩසටහනකදී මේක හැඳින්නුවා. පස්සේ ඔහු ඉල්ලා අසුණා දෙරණ ආයතනයට දැන්වීම පැත්තෙන් එහෙම ආපු ප්‍රෙෂර් නිසා කොහොම නමුත් මේ අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහේෂ් ජොනි ගැනවත් දෙරණ ගැනවත් නෙවෙයි. නමුත් ඔහු සම්බන්ධ වෙන නිසා අපි එකකින් කතාව පටන් ගන්න හිතුවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාජුඩීන් ඝාතනය ගැන. ඔහු ඝාතනයට සම්බන්ධ නැහැ. නමුත් ඔහු වැඩ කරපු ආයතනයක් සම්බන්ධයි. ඒකයි ඔහු ගැන කිව්වේ. කොහොම හරි තාජුඩීන් ඝාතනය ඇතුළු අපි මෙතන ඉඳන් වීඩියෝ ගණනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. රාජපක්ෂ පාලන සමයේ සිදු අපරාධ වංචා දූෂණ බලය අවභාවිත කිරීම සහ අදූරදර්ශී තීන්දුව తీරන රට මෙතනටපත් කිරීමට දායක වෙච්ච හැටි ඇයි අපි රාජපක්ෂලා යන්න කියන්නේ ඇයි අපි හුදෙක් අපි නිකන් හිස් සටන් පාඩය කරන නිශ්චිතව කාව හරි යන්න කියලා කියන්නේ මෙතන ඉන්න අය. ඒක අපි වැදගත් ඒ කොහොම හරි දෙරණ කතාව මහේෂ් ජොනි මොකද සම්බන්ධ මේකට? ඔහු සම්බන්ධයක් නැහැ. රුජු වශයෙන් තියනවද නැද්ද දන්නේ නැහැ. එහෙම එකක් ගැන කිසිවක් නැහැ. නමුත් ඔහු රතුකුරු සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක. ඉතින් ඔහුත් ඉඳපු කාලවල යම් සිදු වුණා 2015 ආණ්ඩුව මාරු වුණායින් පස්සේ හෝමගම හබරකඩින් ඩිෆෙන්ඩර් එකක් හම්බුණා. මේ ඩිෆෙන්ඩර් එකේ අංකේ WPK 6442. මේ ඩිෆෙන්ඩර් එක ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරන යද්දී මේ වාහනේ කලර් එකත් වෙනස් කරලා තිබුණ බව එළි වුණා. ඒකෙන් පස්සේ මේක රතුකුරු සංවිධානයේ බව පස්සේ එළි වුණේ රතුකුරු සංවිධානයට අයත් ඩිෆෙන්ඩර් එකක් බව. ඊටත් පස්සේ 2011 ජුනි 21 වෙනිදා මේක රතුකුරු සංවිධානයේ සිරිලිය සවිය පදනමට. ඒ කියන්නේ ශ්‍රීලංකාවේ රාජපක්ෂගේ අර කුප්‍රකට බැංකු ගිණුම් වල 2.2.2.2 අංක සහ 1.1.1.1 අංක ශ්‍රීලංකාවේ සහ තවත් කෙනෙක්ගේ අංක ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් අංක දාලා තිබුණු ඒ සිරිලිය සවිය ඒ ගිණුම් සහිත ඒ සිරිලිය සවිය සංවිධානයට රතුකුරු සංවිධානයේ මේ ඩිෆෙන්ඩර් දීලා තිබුණු බව. මේ කලර් මාරු කරපු මේ සැකසහිත ඩිෆෙන්ඩර් දීලා තිබුණු බව හෙළි වුණා. ඉතින් එතනින් තමයි අපේ කතාව පටන් ගන්න. මේක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ තාජුඩීන් ඝාතනයට අපි ඒක ඉස්සරහට ගෙනියමු. ඔව් තරින්දු මේ රතුකුරුස සංවිධානය මෙතන අපිට එහා පැත්තේ ඒගොල්ලන්ගේ කුටි තියෙනවා. ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි මේක. මෙහෙමයි තරින්දු මේක සම්බන්ධ වෙන්නේ. ඒ තමයි අර ඩිෆෙන්ඩර් යන්කේ WPKA 0.642 හබරගඩින් මේක හම්බුණා. CID එක මේක පරීක්ෂණ කරගෙන ගියා. කරගෙන යද්දී අනාවරණය වුණා තරුණ 2011 ජූනි මාසයේ 21 වෙනිදා සිරිලිය පදනමේ ලේකම් මේ කියන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂගේ සිරිලිය පදනමේ ලේකම් කුමාර දිසානායක කියලා කෙනෙක් ඒකේ සෞඛ්‍යයට අදාළ කාරණා සහ ඔය සුබ සාධන කටයුතු වලට වාහනයක් ඕනේ කියලා රතුකුරුස සංවිධානයෙන් ඉල්ලීමක් කරනවා. මේක ඉල්ලන්නේ රතුකුරුස සංවිධානයේ සභාපති ජගත් අබේසිංහගෙන් තමයි මේ ඉල්ලීම ඉල්ලන්නේ. ඒ ඉල්ලීම ඉල්ලුවට පස්සේ රතුකුරුස සංවිධානය දැන් මේක සුබ සාධන වැඩක්නේ. එතකොට හිටපු සමාජ සුබ සාධන මාත්‍යවරයා තමයි ෆීලික්ස් පෙරේරා. ෆීලික්ස් පෙරේරාගෙන් මේ ගැන අහනවා ලිඛිතව අහනවා අපෙන් මෙහෙම සිරිලිය සවිය ඉල්ලුවා අපි මොකද්ද කරන්නේ මේකට කියලා. එතකොට ෆීලික්ස් පෙරේරා ලියුමක් එවනවා ජූනි මාසේ 22 වෙනිදා රතුකුරුස සංගමයේ සභාපතිට මේක හොඳ වැඩක් මේකට මේක දෙන්න කියලා. ඒ අනුව තරින්දු හරියටම 2011 අගෝස්තු මාසේ 11 වෙනිදා සිරිලිය සවිය සංවිධානයේ සභාපති ජනාධිපති එතකොට ජනාධිපති ආර්යාව ශ්‍රීලංකාවේ රාජපක්ෂට මේක බාර දෙනවා. මේක බාර දෙන ඡායාරූප අපි ළඟ තියෙනවා. වාහනේ බාර දෙන ඡායාරූප අපි ළඟ තියෙනවා. ඊට පස්සේ තරින්දු 2015 දැන් මේක ගියා ආණ්ඩු මාරුණා 2015 මේ වාහනේ හම්බුණා. දැන් මේක අනාවරණය වෙනවා. එතකොට ප්‍රශ්නේ තමයි මේකේ වර්ණය කියන්නේ වාහනේ පාට එහෙම ඕන විදිහට මාරු කරන්න බෑනේ. හැබැයි වාහනේ පාට අවස්ථා දෙකකදී මාරු කරලා තියෙනවා. ඇයි අවස්ථා දෙකකදී මාරු කරන්න කියලා CID එකේ විශේෂ විමර්ශන අංශයක් මේක විමර්ශනය කරගෙන යනවා. ඒක විමර්ශනය කරපු නිලධාරීන් සමහරු දැන් මාරු කරලා සමහරු මේ වෙනකොට ගෙදර මේක විමර්ශනය කරගෙන යද්දි තරින්දු යද්දි තව පැත්තකින් ආරංචියක් එනවා. මේ වගේ ඩිෆෙන්ඩර් එක තමයි මේ වගේ ඩිෆෙන්ඩරයක් තමයි තාජුදීන්ගේ වාහනය පස්සෙන් පැන්නුවේ කියලා. ඊට පස්සේ ඔන්න ඒ වෙනකොටත් තාජුදීන්ගේ විමර්ශනය තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන ගියා. මම හිතන්නේ තරින්දු
තාජුදීන් කියන්නේ කවුද කියලා අපි පැහැදිලි කරමු. මොහමඩ් වසීම් තාජුදීන්. මෙයාගේ පදිංචිය වැල්ලවත්ත මුරුගන් පාරේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධිශිෂ්‍යයෙක් මේ තාජුදීන් කියන කෙනා 2008 වර්ෂයේදී ජාතික රගර් කණ්ඩායමට සම්බන්ධ වුණා. 2009 වසරේදී ජනප්‍රියම රගර් ක්‍රීඩකයා විදිහට සම්මානය ලැබුණා. මං හිතන්නේ මේ දැන් හැවුලොක් ක්‍රීඩා සමාජය සහ මේ ඊට පස්සේ කාල්ටන් සම්බන්ධ ඒ වෙනකොට මම ඒක තරිඳු පැහැදිලි කරලා ක්‍රීඩා ගැනත් ඔක අවබෝධයක් තියෙන හින්දා කාල්ටන් කොහොමද මේ ගොඩක් ওই ක්‍රීඩාවල අයිතිකාරත්වය පවරා ගත්තේ ඊළඟට සමහර ක්‍රීඩකයෝ දැන් රාජපක්ෂ පුතුන් ක්‍රීඩා කරද්දී සමහර ක්‍රීඩකයෝ බයේ ඒගොල්ලන්ට දිනුව දෙන තත්ත්වයටපත් වෙලා තිබ්බා. ඒ තාජුදීන් එහෙම නෙවෙයි මම හිතන්නේ ඒක ගැන පැහැදිලි කරමුනේ. ඔබ දන්නවා ඇති ඔවුන් ක්‍රීඩා කරද්දී මීට මට නම් පර්සනලිව අහන්න ලැබුණු දෙයක් තමයි රයිඩර් කෙනෙක්. ඒ කියන්නේ මේක රග්බි කතාවක් නෙවෙයි නමුත් වාහන කාර් රේස් පදින රයිඩර් කෙනෙක් පෞද්ගලිකවම කිව්ව දෙයක් තමයි ඒ කියන්නේ ඔහු ඔය රාජපක්ෂ පුතුන් සහභාගී වෙන කාර් රේස් තරගයකට සහභාගී වෙන වෙලාවක ඔවුන්ට කියනවලු පහත් වෙලා මේ මෙහෙම අහවල් ලොක්කා යනවා දන්නවනේ ඉතින් කියලා කියනවලු. එච්චරයි. ඉතින් මේ කතාවම රග්බි ක්‍රීඩකයන් අතරත් සහ රග්බි මට මතකයි රාවේ පුවත්පතේ මේ ගැටුම් ගැන එහෙම හොඳට ලියලා තිබුණා ඒ දවස්වල. ටිරන් කුමාර බංගකම ආරච්චි වගේ ක්‍රීඩාව ගැන ලියපු අය ඒ දවස්වල කොහොමද මේ ක්‍රීඩාව වැඩේ ගියේ කියන එක. සහ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් කියලා එකක් හදලා ඊට පස්සේ කාල්ටන් වුන් ක්‍රීඩා සමාජයක් හැදුවා රූපවාහිනී නාලිකාව. එතකොට ඒවා හදුව හැටි සහ නාවික හමුදාවේට නාමාඩාතපක්ෂ ක්‍රීඩා කරා කුමන පදිනකින්ද කියලා දන්නේ නැතුව එතකොට මේ විදිහට යෝෂිත රාජපක්ෂ රෝහිතත් ක්‍රීඩා කරා විවිධාකාර ක්‍රීඩා සමාජවලට. ඉතින් මේ ක්‍රීඩා සමාජවල මේ තත්ත්වයන්හිදී තමන්ගේ ක්‍රීඩක ගෞරවය තමන්ගේ ආත්ම ගෞරවය ඉන්ටෙග්‍රිටි එක වෙනුවෙන් වසීම් තාජුදීන් පෙනී ඉඳපු බව ඒ කියන්නේ ඔවුන්ගේ ඒ කියන කතන්දරවලට ඒ කියන ක්‍රීඩා කතන්දරවලට වසීම් තාජුදීන් ඒ කියන්නේ උනන්දුවක් නොදක්වූ බව කියනවා සහ වෙනත් කතා ගොඩක් තියෙනවා. කෙසේ නමුත් මෙතන වෙන 2012 දී තමයි තාජුදීන් මැයි 16 වෙනිදා නාරායන්පිට තමන්ගේ මිත්‍රයෙක්ගේ නිවසක සාදයකට යන්න පිටත් වෙන්නේ. ඊට පස්සේ මම හිතන්නේ මේ මරණය වාර්තා වුණේ මේ 17 වෙනිදා උදේ තමයි නාරායන්පිට අධික වේගයෙන් ආපු කාර් එකක් ශාලිකා ක්‍රීඩාංගණය අසල තාප්පයක හැප්පිලා ගිනි අරගෙන කියලා. දැන් කාර් හැප්පෙනවා අපි දැකලා තියෙනවා. නමුත් මේ කාර් එක හැප්පිලා සම්පූර්ණයෙන් ගිනි ඇවිලිලා තියෙන බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ වාර්තාවත් එක්කම බොහෝ අය නම් ඉතින් බොහෝ මාධ්‍ය ඉතින් අනේ ඇත්ත එක පියාගෙන කියන එක වාර්තා කළා. නමුත් රාවේ වගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි ඒ කාලේ මේ ගැන සැක මතු කළා. ඔව් ගොඩක් සමාජ මාධ්‍යවල මේ සිද්ධිය දැන් තරිඳු කිව්වා වගේ 2012 මැයි මාසේ 16 වෙනිදා තමයි කවුද තාජුදීන් යන්නේ එයාගේ මිත්‍රයෙක් ගෙදර සාදයට 17 වෙනිදා තමයි පොලිසිය වාර්තා කරන්නේ රියානතුරකින් මේ රියානතුරක් වෙලා තියෙනවා කාර් එක ගෙනියරන් තියෙනවා කියලා. ඉන්නේ කවුද කියලාවත් පැහැදිලි වුණේ නැහැ. ඊට පස්සේ මේක තාජුදීන්ගේ වාහනය කියලා අඳුර ගන්නවා. තාජුදීන්ගේ වාහනය කියලා අඳුරගත්ත දවස්වලම සෝෂල් මීඩියා වල ගියා මේක ඇක්සිඩන්ට් එකක් කියන්නේ රියානතුරක් නෙමේ මේක ඝාතනයක් විය හැකියි කියලා. සැකේ මතු කර නෙමෙයි ඒ දවස්වලම ගියා. හැබැයි එතකොට ඒ දවස්වල ඕවා කියද්දි ගොඩක් මිනිස්සු ඒක කියපු කට්ටියට බයින්ඩ ගත්තා, දෝෂාරෝපණය කරන්න ගත්තා. ඇත්තටම දැන් මේකේ තව කතාවක් තමයි අර මේ අපේ එක්නැලිගොඩ වගේ ඒවා එක්නැලිගොඩ ලසන්ත ඊට පස්සේ මේවා පැහැදිලිවම මිනිස්සුන්ට උනත් අවබෝධයක් මේ ඒගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලෝ මාධ්‍ය වේදින් ඒගොල්ලෝ කාටද ගැහුවේ කාවද විවේචනය කරේ. ඒ නිසා ඒ ඝාතන සිද්ධ වෙච්ච ගමන් මේවා ගැන සැකය ඔක්කොම ඊට පස්සේ අපි හිතමු රතු පස්වල වෙච්ච දේවල් ඊට පස්සේ රොෂෙන් චානකව මරුණු විදිහේ ඉඳන් මේ දේවල් ටිකක් බැලුමටම මේවා වැරදි. නමුත් තාජුදීන්ගේ කේදී නම් ගොඩාක් අය ඔය කරුණු ගොඩක් එළි වෙනකම්ම නිකන් මේක බොරු කතාවක් මේ ඇක්සිඩන්ට් යන්නේ කියන දැනට තමයි ඒක මොකද ඒකේ ගොඩාක් කරුණු අර අනිත්‍යව තරම් කතා වුණේ නැහැ. එතන තාජුදීන් කතා වුණේ යහපාන ආණ්ඩුව ඡන්දවලට තාජුදීන්ගේ මිනිහ පාවිච්චි කරන ගත්ත නිසා ඒ අතර කතා කරමු. ඔව් ඊට පස්සේ දරින්දු මේ දැන් මේකේ පිලිසුණු මල්ල සිරුරක් තිබ්බේ තාජුදීන් කියලා හඳුනාගත්තේ තාජුදීන්ගේ කකුලේ යම් ඔපරේෂන් එකක් කරලා තිබ්බා. ඒකට මොකද්ද යකඩ ප්ලේට් එකක් නේද? ඒ කියන්නේ ඒ වගේ දෙයක් දාලා තිබ්බා. ඒක නිසා තමයි ඒකෙන් තමයි හඳුනාගත්තේ මේ තාජුදීන් කියලා. ඒකම තමයි මේකෙන් පස්සේ තාජුදීන්ගේ මුදල් පසුම්බිය හම්බුණා කිරුළපන ප්‍රදේශයෙන්. ඊට පස්සේ තවත් විශේෂ දෙයක් තමයි මේක සමහර ජනමාධ්‍යවත් වාර්තා කළේ නැහැ. ඒ තමයි අපි වාහනයක් කෙලවන් යන්නේ රීදුරු රසුනින් දන්නේ. රීදුරු රසුනට රීදුරු රසුනෙන් දකුණු පැත්තේ. අපි තරදු වම් පැත්තේ ඉඳන් වාහනයක් කෙලවන් යන්නේ නැහැ නේ. හැබැයි තාජුදීන්ගේ මිනිය තිබ්බේ මිනිය කියන්නේ පිලිසුණු මල සිරුර තිබ්බේ වාහනේ වම් පැත්තේ. නිකන් නෙමේ තිබ්බේ සීට් බෙල්ට් එක දාලා.
එතකොට ඒ වෙනකොට දැන් එහෙම බරපතල සැක සංකා තියෙදි පර්ස් එක වෙන තැනකින් හම්බෙද්දි මේක ගැන හොයලා බැලුවේ නැහැ. එහෙමම යටපත් වුණා. ඊට පස්සේ ආණ්ඩු මාරු වුණාට පස්සේ මේ සම්බන්ධ විමර්ශන පටන් ගත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තිබ්බ සැකය තමයි දැන් මොනවද මේ සැක කියලා බැලුවා. දැන් වාහනේ හැප්පුණා නම් එච්චර ලොකුවට අනිවාර්යයෙන්ම වාහනේ ගිනි ගන්න හැප්පෙන්න තරම් ඒක මාර හැප්පීමක් වෙන්න ඕනේ. තාප්පේ ලොකු කැඩිලා තියෙනවා ලොකු ප්‍රදේශයක්. එහෙම වෙලා තිබ්බේ නැහැ. ඒකම අවට කට්ටියකින් සාකි ගත්තාම එහෙම ලොකු සද්දයක් ඇහිලත් නැහැ. ඊළඟ එක තමයි තාජුදීන්ගේ අර සාදේ තිබ්බ නිවසයි මේ අතරයි තිබ්බ දුර සම්බන්ධනුත් යම් සැකයක් තිබ්බා. මුදල් පසුම්බිය කොහොමද වෙලත දැන් ගිනිගා කියන්නේ වාහනේ හැපිලා ගිනි ගන්න මිනිස්සෙගේ මුදල් පසුම්බිය වෙන තැනක දාලා එන්නේ නැහනේ. ඒ ප්‍රශ්නේ තිබ්බා. ඊට පස්සේ විශේෂම දේ තමයි මේ ආණ්ඩුවෙන් යටපත් කරපු දේ පහුගිය ආණ්ඩුවෙන් කියන්නේ මේ රාජපක්ෂ ආණ්ඩුවෙන් යටපත් කර පොලිසිය යටපත් කරපු දේ තමයි මේ රස පරීක්ෂක වාර්තාව. රස පරීක්ෂක වාර්තාවේ තියෙනවා මේ සීට් එක ඇතුළු මේකට යම් ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක් දාලා මේක ගිනි ඇවිලුවාය කියලා සැක කරන්න පුළුවන් කරුණු තියෙනවා කියලා. ඒකම ඒ කාලේ CCTV පරීක්ෂා කරලා තිබ්බේ නැහැ. CCTV පරීක්ෂා කරලා තිබ්බේ නැහැ. ඒකම තමයි ඊළඟ ප්‍රධාන දේ තාජුන්ගේ පියා කියලා තිබ්බා. ඒකට එතකොට හිටපු කුට්ටකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වර්තමානයේ අපි නම කියන්න ඕනේ නැහැ. එයා මේ නෑ වර්තමානයේ මම කියන්නේ වර්තමානයේ අර අපි කියන කෙනා වගේම එතකොටත් හිටියේ. එතකොට සමහර ජනමාධ්‍ය වාර්තා කළේ නිල නොවන පොලිස්පති කියලා අනුරසේනානායක මහත්මයා. අනුරසේනානායක මහත්මයා ඒ කාර්යාලයට තාජුන්ගේ පියාව ගෙන්නලා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණාම මේක ඇක්සිඩන්ට් එකක් කියලා සීනියර් ඩීඑජී කතා කරලා කියන්නේ නැහනේ. මේක ඇක්සිඩන්ට් එකක් ඉක්මනින් ගිහිල්ලා අවසන් කටයුතු කරන්න කියලා. අනුරසේනානායක මෙහෙම පිටියට අත තියන් තියම කියලා තියෙන අර වෙන සෑඩ් මූඩ් එකේ වගේ තමයි කියලා තිබ්බේ ඒක. මේවා ඔක්කොම සාක්ෂි තියෙන ඒවා උසාවියට කරුණු වාර්තා කරලා තියෙන ඒවා. ඊට පස්සේ කරින්ද තව සාක්ෂියක් හම්බුණා. මේක කියන්නේ පොලිසියේ සින්දු කියන ලොකු මහත්තයා කොට කලිසමක් ඇඳගෙන තාජුන්ගේ වාහනේ ගිනි ගන්න දිහා බලන් හිටියා කියලා. ඔව් මගේ කිරිල්ලි සින්දු කියන ලොකු මහත්තයා තමයි මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු අනුරසේනානායක මහත්මයා. ඒ වගේම ඊට පස්සේ ඔහු පාන්දර 3:30ට අදාළ පොලිසියට ගිහිල්ලා තියෙනවා. පොලිසියට ගිහිල්ලා කියලා තියෙනවා මේක රියානතුරක් කියලා. ඒකම තේකකුත් ගෙනගෙන බීලා තියෙනවා පොලිස් නිලධාරියෙක්ගෙන්. අනුරසේනානායකෙන් කට උත්තර කද්දි කියනවා නෑ මම ගියේ නෑ කියලා. හැබැයි තේක ගෙනත් දුන්න එකක් කෙනා කියනවා මට එන්න කියලා තේක ගෙනත් දුන්නා කියලා පොලිස් නිලධාරියා. OIC කියනවා ඔව් මට මෙහෙම නියෝගයක් දුන්නා කියලා. මේ උපසේවා හිටපු එක්කෙනා කියනවා ඔව් මෙයා ආවා කියලා. එහෙම තත්ත්වයක් තිබ්බා. ඊට පස්සේ තරුණ අපි කලින් කිව්වනේ අර මේ CCTV පරීක්ෂා කළේ නැහැ කියලා. ඔය අසල තියෙනවා නිවසක් මොස්නි මාටින් කියලා පුද්ගලයාගේ නිවසක්. ඒ ගෙදර CCTV දර්ශන බලද්දී තාජුන්ගේ වාහනේ පිටිපස්සේ අර අපි කලින් කිව්ව සිරිලිය සවිය දුන්න ජිප් එක මේ ඩිෆෙන්ඩරේ නේ. ඩිෆෙන්ඩරේ ඒ වගේ එකක් ෆලෝ කරනවා පෙන්නනවා. ඊට පස්සේ තමයි තරින්ද මේක ගැන බරපතල සැකයක් ආවා මේක මිනි මරුමක්ද කියලා. ඒක කරන්න මේක මිනිමරුමත් එක්ක තහවුරු කරගන්න ඊළඟට තියෙන එක තමයි පශ්චාත්මන්න පරීක්ෂණ වාර්තාව. පශ්චාත්මන්න පරීක්ෂණ වාර්තාවේ කරුණු සමහර ඒවා විකෘති වෙලා සමහර කරුණු ගැටලුවක් තිබ්බා. ඒ නිසා අධිකරණ උසාවියේ එල්ලීම් උඩ අධිකරණයේ නියෝග කළා තාජුදීන්ගේ දේහය යලිත් ගොඩ අරගෙන දෙවෙනි පශ්චාත්මන්න පරීක්ෂණයක් කරන්න කියලා. ඔව් ඒ දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණයේ කියන්නේ අතන මෙතන වෙන පොලිටිකල් එකකුත් තිබුණා. ඒ කියන්නේ මේ බොහෝ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් සූදානමින් හිටියා විමර්ශන කරන්න. හැබැයි නිලධාරීන්ට යම් බලපෑම් සහ යම් අවස්ථාවල දේශපාලන උවමනා මත යම් විමර්ශන ඉස්මතු කරලා මාධ්‍ය වලින් හයිලයිට් කරන එකක් තිබුණා. ඒක ඇත්තටම විමර්ශන කරන එකත් හොඳයි. ඒක පැත්තේ අපි ඒ වෙලාවේ කල්පනා කරපු විමර්ශන සිද්ධ වෙන්න ඕනි කොච්චර කරත් ඒවා කරන්නේ මුන් ඡන්ද තියෙන කාලවල අනික් කාලවල මේව යට ගහන්න සමහර වෙලාවට බලපෑම් කරා දේශපාලනික බලපෑම් කරා විමර්ශන වලට එහෙම එකක් තිබුණා. ඉතින් තාජුදීන් 2015 අගෝස්තු මාසයේ ලඟ වෙද්දී අගෝස්තු මාසයේ තමයි ඡන්දේ තිබුණේ. එතකොට මේක 2015 අගෝස්තු මාසයේ ඡන්දේ තිබුණේ. දින 100 වැඩ සටහන දින 100ට වඩා ඇදගෙන ගියා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ ජනාධිපතිතුමා එක වෙලාවක මේව කරා. ඉතින් ඒ අනුව කොහොම හරි ඉතින් පශ්චාත් මරණ පරීක්ෂණයේ ඔය ඡන්දේ ලංගෙදි යම් විදියකට ආවේ. ඒක ඉතින් දෙපැත්තක් තිබුණා. ඒ ආණ්ඩුව ආවට පස්සේ විමර්ශන කරන්නත් ඉඩ ලැබුණා. ඕකේ දෙපැත්තක් තිබුණා. ඡන්දේ මේක පාවිච්චි කිරීමේ ගති ලක්ෂණයකුත් තිබුණා. කොහොම හරි මේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැවත ගත්තම තමයි ඔහුගේ අස්ථි කොටස් අතුරු දාන බව අපට මතකයි. අපි ඒ කාලේ පත්තරවල වාර්තා කරා
මේ දැන් තියෙන විදිහට කලවාස්ති දෙක හાર્ට් බෝන් එක සහ ත්‍රෝට් බෝන් එක අතුරුදාන් වුණා කියලා කියනවා. දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය කළේ එතකොට හිටපු කොළඹ ප්‍රධාන අධිකාර විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් එන්නකෝන්, විශේෂඥ අධිකරණ වෛද්‍ය ජීන් පෙරේරා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය කොළඹගේ කියන මහත්වරු. මේගොල්ලෝ පරීක්ෂණය කරද්දී මේගොල්ලන්ට තේරුණා දැන් බොඩිය තියෙන්න බෑ. බොඩිය කොටස් මේ කොටස් වල කිහිපයක් අතුරුදන්. ඒ තමයි ප්‍රදාගෙන මිනිස් ශරීරයක තියෙන ප්‍රධානතම අස්ථි කිහිපයක්. අර තරින්ද කිව්ව අස්ථි ටික අතුරුදහන් වෙලා තිබ්බා. කලවාස්ති දෙක, හાર્ට් බෝන් එක සහ ත්‍රෝට් බෝන් එක. ඊට පස්සේ තරින්ද දැන් මේ විශේෂඥ වෛද්‍යවරු බැලුවා මේක කොහොමද අතුරුදහන් වුනේ. CID එකත් බැලුවා කොහොමද අතුරුදහන් වුනේ. මේකේ මුලින්ම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේක පරීක්ෂා කරලා තිබ්බ වෛද්‍යවරයා වෛද්‍ය රාජගුරු එයා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරත්තා. රාජගුරු සටහනක් දාලා තියෙනවා, වෛද්‍ය රාජගුරු සටහනක් දාලා තියෙනවා. එතකොට හිට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහත්මයා මේ අස්ථි කොටස් ටික නැවත ඉල්ලගත්තා කියලා. ආනන්ද සමරසේකරගෙන් CID එක ප්‍රශ්න කළාම ආනන්ද සමරසේකර කිව්වා මම අරගත්තා, මම නිකන් අරගෙන මොකද්ද ට්‍රොලියක් උඩින්ද කොහෙද තිබ්බා, ඊට පස්සේ දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ටිකට එන්නම් ඒකම තරින්දු මේක මෙහෙම යද්දී විශේෂඥ අධිකරණ වෛද්‍යවරු බැලුවා තාජ්ජීන් මරුණ ගමන් බොඩිය ගත්ත එක්ස්රේ ටික. ඒ එක්ස්රේ වල අර අතුරුදන් වෙච්ච ඒවා තියෙනවා. එතකොට ඒක පරීක්ෂා කරලා බලද්දී මේ අතුරුදන් වෙච්ච ප්‍රධානම කොටස් හතරේ, ඒ කියන්නේ කලවාස්ති දෙකේ බරපතල පැලුම් තියෙනවා. සාමාන්‍යයෙන් රියනතුරක් වුණා කියලා හරි ගිනි ගත්තා හරි කියලා එච්චර පැලෙන්නේ නැහැ. ඒ කියන්නේ බරපතල ප්‍රහාරයක් එල්ල වෙන්න ඕන ඒ වගේ කැඩෙන්න. ඊළඟට හાર્ට් බෝන් සහ ත්‍රෝට් බෝන් එකේ හිල් සිදුරු සහ අර ඇන්න කියලා කියන්න පුළුවන් දේවල්, පහර දුන්නා කියලා කියන්න පුළුවන් දේවල් සාක්ෂි තිබ්බා. එතකොට මේ පහර දුන්නා කියලා අනාවරණය වෙන කොටස් ටික තමයි විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර, විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර අයින් කරන්න තරිදු. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි මේක මම හිතන රාව්‍ය පත්‍රයේ වික්ටර් මහත්මයා එයාගේ ලිපියකදී ලිව්වා. ආනන්ද සමරසේකරගෙන් CID එක බේක් ගැන ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළා ඊට පස්සේ දැන් ඉවරද කියලා අහනවා. CID එක කියනවා නැහැ. ඊට පස්සේ විමර්ශන පටන් ගන්නේ ෆෝන් ඩීටේල් එක කියලා. ආනන්ද සමරසේකර CID එකේදී මුත්‍රා යනවා. ඇත්තටම දැන් මෙතන තව දෙයක් තමයි මම හිතන්නේ දැන් ආනන්ද සමරසේකර සහ අනුර සේනානායක දෙන්නම දැන් ජීවිතුන් අතර නැහැ. ඔවුන් දෙන්නාගේම ජීවිතයෙන් සමුගැනීම ගැන අපිත් ඒ වෙලාවල නොයෙකුත් දේවල් කිව්වයිද මිනිස්සෙගේ ජීවිතයෙන් සමුගැනීම සතුටුදායකවත් එහෙම නැත්නම් ඒක සතුටු වෙන්න හොඳ දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගොඩක් අය කිව්වා මේ නිලධාරීන්, මේ වෛද්‍යවරුන්, මේ නිලධාරී කියන්නේ ඒ තරම් තැනකට වැටෙන්නේ ඇයි? ආනන්ද සමරසේකර කියන්නේ බ්‍රිලියන්ට් ડોක්ටර් කෙනෙක් කියලා කියපු අය ඉන්නවා. අනුර සේනානායක මම දන්නේ විමර්ශකයෙක් විදිහට කොහොමද කියලා. නමුත් ඔහුට උනත් දක්ෂ විමර්ශකයෙක් බව කියනවා. ඉතින් එවැනි අයට දැන් අපි මතක තියාගන්න ඕනේ ආණ්ඩුවල උමනාවට වැඩ කරන නිලධාරීන්, වෛද්‍යවරුන් මේ අය ඔවුන්ගේ මතකයේ තුල මේ සියල්ල මේ මුත්‍රායමේ කතාවේ ඉඳන් අනුර සේනානායකගේ තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ සියල්ල ඔවුන්ගේ ජීවිතයේ මතකයේ තුල තියෙනවා. ඉතින් කොහොම හරි මේක 2015 ජූලි 27 වෙනිදා මතක ඇති අපි කිව්වේ 2015 මැතිවරණය තිබුණේ ඊට පස්සේ අගෝස්තු වල. ඉතින් 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට වාර්තා කරා මේක අපරාධයක් බව. මේක මම මේ මැතිවරණයත් එක්ක කිව්වේ තැනදී දැන් මෙතන වෙන අවුලක් ආවා. දැන් මේ යහපාලන ආණ්ඩුවත් මේක මැතිවරණ අස්සට ගැනීම තුල රාජපක්ෂලාට හිතවත් මිනිස්සු අතර මතයක් හැදුනා. මේක මේ ඇක්සිඩන්ට් එකක් අරගෙන මේ බොරුවට මේ ඡන්දේ මේව කරගෙන ඇටකට ගොඩ අරන් මිනිස්සුන්වත් අමාරුවේ දාලා කරන බොරුවක් කියලා. මම කියන්නේ ඒවා දේශපාලනිකව මේවා පාවිච්චි ඇත්ත කේද වාච පාවිච්චි කිරීම ගැන ඒවා. එතකොට ඇත්තටම මේ යුක්තියට වෙන්නේ නැහැ නේ. එතකොට මහජනතාව අතර මතයක් හැදුනා මේ බොරු අත්අඩංගුවට ගැනීම කියලා. ඉතින් ඒවා ඒ කියන්නේ සිරන්ති රාජපක්ෂ සහ අනිත් අය කොටු කරන්න ගත්ත උත්සාහයන් කියලා. ඉතින් ඒවා ඊටාම නරක දේවල් මේක දේශපාලනිකව කතාව ගත්තොත් එහෙම. ඔව් අර අනුර සේනානායක ගැන කතා කළොත් එහෙම අනුර සේනානායක ඇතුළු තරඳු මගේ මිත්‍රයෙක් රතුවාස්වලදී මේ ගැටුමේදී කියන්නේ ගැටුව අර වෙඩි තිබ්බට පස්සේ ආයෙ සැරෙන් සැරේ හමුදාව පොලිස් මහාවිද්‍යාල STF එකෙම ගහන්න ගියා. ඒ වෙලාවේදී මේ එක වෙලාවකදී මාවත් බේරගත්තේ අනුර සේනානායක අපේ පෞද්ගලික මිත්‍රයෙක්. හැබැයි මිත්‍රයෙක් වුණත් අපි ඒ කාලෙදිත් ලිව්වා අනුර සේනානායක කියන්නේ නිලවන්තත් පොලිස්පති කියලා.
එතකොට තරින්ද දැන් මේක ගැන ඉන්ක්වයරි කරගෙන යද්දී CID එකේ අවධානය යොමුණා මේක එන්නේ ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂාවට දීලා තිබ්බ නාවික හමුදාවේ කණ්ඩායමක් ගැන සැක හිතෙනවා. ඒක ගැන තහවුරු කරගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලනවා තාජුදීන් මැරුණු දවසේ සහ ඊට ආසන්න දිනවල තිබ්බ දෛනික සටහන් පොත. ඒ දෛනික සටහන් පොත අරගෙන පරීක්ෂා කරද්දී තාජුදීන් මැරුණු දවසේ සහ ඒ ආසන්න දිනවල පිටු 6ක් ගලවලා සෙලෝ ටේප් වලින් අලවලා තියෙනවා. කවදාකවත් කරන්න බැරි වැරදි වැඩක්. එහෙම කරලා තියෙනවා නම් එන්දාන් විරුද්ධව අනිවාර්ය විනය ක්‍රියාමාර්ග ගන්න ඕන. හැබැයි එහෙම ගත්තේ නැහැ. එහෙම දැනුම් දීලා තියෙද්දිත් ගත්තේ නැහැ. ඇයි තාජුදීන් මැරුණු දවස් වලට අදාළව පොතේ පිටු ගිරන්නේ? ඉරලා වෙන කොළ අලවන්නේ. සෙලෝ ටේප් වලින් අලවන්නේ. ඊට පස්සේ තරින්දු ඒ දවස්වල එදා රාජකාරී කරපු නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් නාවික හමුදාවෙන් ඉල්ලුවා. ශිරන්තිට දීලා තිබ්බ අයගේ නම් ලැයිස්තුවක්. හැබැයි තරින්දු දුන්නේ නැහැ. එතකොට මේ විමර්ශන යන කාලේ ආරක්ෂක අමාත්‍යවරයා හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අපි දන්නවනේ මෛත්‍රීපාල සිරිසේන විමර්ශන වලට කොච්චර බාධා කළාද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගමැති හිටියේ රනිල් වික්‍රමසිංහ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහවත් මේක ගැන දැනුවත් කරලා තියෙනවා. අපි දන්න තරමට විමර්ශන වලට සහයෝගය අරන් දෙන්න කියලා. හැබැයි දුන්නේ නැහැ. අද වෙනකන් තරින්දු කිව්වනේ මේකදී අත්අඩංගුවටපත් වුණා මේ ආනන්ද සමරසේකර වෛද්‍යවරයා සහ අනුර සේනානාගේ දෙන්න අත්අඩංගුවටපත් උනේ මේ කවුද? තාජුදීන් මරුවෙක දෙමේ සාකිව සංකලා කියලා විතරයි. අද වෙනකන් තාජුදීන්ගේ මිනි මරුවෙක් නෑ. ඒකට හේතුව තමයි ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂාවට හිටපු නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ නැති එක. බැරි වෙලා හරි ඒ තොරතුරු පහුගිය ආණ්ඩුවෙන් ලබා දුන්නා නම් මේ වෙනකොට සමහර විට ශිරන්ති රාජපක්ෂ හෝ තවත් රාජපක්ෂ කෙනෙක් හෝ වෙන කවුරු හරි හෝ මේ වෙනකොටත් දඩුවම් විදිනවා හෝ නඩු විභාග වෙනවා වෙන්න තිබ්බා. හැබැයි ඒක කරන්න බැරි වුණේ පහුගිය රජයේ වරද හින්දා. ඒ කියන්නේ අපි තරම් දැන් රාජපක්ෂලා මිනිමරුවා හරි මොනවා හරි කියනවා හරි. දැන් මේක ළඟට ශිරන්තිගේ ළඟටම ආවනේ. ශිරන්තිගේ ළඟටම ආපු එකක් මේක සිරිලිය සවිය ඔක්කොම දාලා ශිරන්තිගේ ළඟටම ආපු එකක්. එතකොට ඒගොල්ලෝ අද නිදහසේ ඉන්නේ පහුගිය කාලේ ආණ්ඩුව හින්දා තරින්දු. ඔව්. එතකොට දැන් ඒක තමයි මම හිතන්නේ තාජුදීන්ගේ කතාවේ. තාජුදීන් කියන්නේ තරුණයෙක් අපි වගේ හිටපු කෙනෙක්, ක්‍රීඩකයෙක්. අපි වගේම තමන් කරන දෙයට අදාළව ගෞරවය සහ තමන්ගේ ආත්ම ගෞරවය ගැන හිතපු කෙනෙක්. ඉතින් එයාව තරුණ වයසේදී ඔහු ජීවිතයෙන් සමුගත්තා. ඔහුව ඝාතනය කළා. ඔහුගේ ජීවිතය නැති කළා. ඒක දේශපාලනිකව යොදාගත්ත ඒගොල්ලෝ මහමැතිවරණවලදී මේක වාසියට පාවිච්චි කරන්න උත්සාහ කළා. ඊට පස්සේ එතනින් එහාට උනන්දුවක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ තාජුදීන් කතාවේ කියන ඡන්ද කාලයට උඩ ආව. නැති කාලයට ඒක යට ගිහිල්ලා යට යන තැනටපත් කළා. ඒක ඇත්තටම දැන් ලසන්තගේ හෝ ප්‍රගීත්ගේ ලක්ෂණයක් උනේ ඇතම් විමර්ශන යම් දුරකට ඉස්සරහට ගියා. අපිට කියන්න පුළුවන් ඒකේ යම් කරුණු. හැබැයි තාජුදීන්ගේ ඝාතනයේ එතනින් එහාට අපි එක තැනක හිර වෙන තැනටපත් වෙලා තියෙනවා. අපි දන්නේ මේක ඒ කාලේ සිද්ධ වෙච්ච ඝාතනයක්. ඒ කාලේ ඒ ඝාතනය යට ගහන්න කුමන විශාල බලපෑම් තිබුණා. ඒ ඝාතනයට අදාළව අහවල් අයගෙන සැකයක් තියෙනවා කියන තැන පමණයි. ඔව් දැන් අර මිනිස්සු දැන් රාජපක්ෂලා මිනිමරුව රාජපක්ෂලා හොරු කියන්න කලින් මේව ගැන කතා කරද්දි කවුරුවත් අවශ්‍ය දේවල් කිව්වේ නැහැ, ඉදිරිපත් වුණා. දැන් පාරට බහලා මිනිස්සු රාජපක්ෂලා මිනිමරුව හොරු කියනවා. මේ තියෙන ඒවට සාක්කි. මං හිතන්නේ මේ සාක්කි ඉදිරියේදී තව තවත් එළියට දෙයි. අපි විතරක් නෙවෙයි වෙනත් අයත් එළියට දායි විවිධාකාර වලින්. දැන් වර්තමාන අද වෙනකොට මේ මොහොත වෙනකොට රට පුරාම උද්ඝෝෂණ යනවා. රට පුරාම විවිධාකාර විරෝධතා යනවා. අද වෙනකම් මිනිස්සුන්ගේ කීමට කන් දීලා ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්සුන්නේ නැහැ. අස්සෙන් නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමා අස්සුනාට පස්සේ මේ අපරාධ සම්බන්ධ විමර්ශනය කළොත් එහෙම රාජපක්ෂ පවුලේ ගොඩක් අය ඉන්නේ ඇතුලේ. ඒ හේතුව හින්දා තමයි අපි හිතන විදිහට අස් වෙන්නේ නැත්තේ. ඔව්. සහ ඉතින් නැවත බලයට එන්න මේ තරම් දරුණු කැම්පේන් එකක් කරන්නත් හේතු වෙන්නේ නැත්තේ. ඊටාම ලංකාවේ දරුණුම සහ බිහිසුණුම ඡන්ද කැම්පේන් එක කරන්න හේතු වෙන්නේ නැත්තේ. ඒ වගේ මවපු බොරු කිසිවක් අද ඔක්කොම බොරු වෙලා තියෙන නිසා ඒකෙන් විශාල අර්බුදයකට ඒගොල්ලොන්පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ බලය අල්ලගන්න සහ ඒක තුලින් මේ නඩු වලින් මේ සියල්ලෙන් ආරක්ෂා වෙන්න ගත්ත උත්සාහය නිසා ඉතින් අද දෙපැත්තටම නෑ. ඉතින් අද උන්ට මේක අතාරින්නත් බෑ. නමුත් අතාරින්න බෑ කොහොමත්. අනිත් පැත්තෙන් ඉන්නත් බෑ මිනිස්සුන්ගේ දරුණු විරෝධය හැමේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු කවුරු හරි මේ අරගලය ජයග්‍රහණය කරලා මේ අපරාධ වලට යුක්තියට වෙන්න කියලා.